හරි පොතේ මේ හැමෝම රයිට් ගන්න පොත් දාන්න අද දිනේ පොත් ගන්න අද දිනේ දාන්න හරි අද පුතේ අපි ඉතාමත්ම ප්‍රයෝජනවත් තවත් පාඩමකට යන්න හදන්නේ අපි අද දවසේ බලමු ඉස්සෙල්ලාම මේ be verb එක ගැන චුට්ටක් අධ්‍යයනය කරන්න ඉගෙන ගන්න බලමු. හරිද? right. ඒ නිසා හැමෝම මාතෘකාවක් ලියන්න පුතේ. හරිද? හැමෝම මාතෘකාවක් ලියන්න. ලොකුවට ලියන්න be be capital B simple E be හරි මේ වගේ ලියන්න මාතෘකාව be හරි දැන් මේ be verb එක ගැන අපි චුට්ටක් බලමු මේ විදිහට අඳුනා ගන්න හරිද right දැන් ඔයා මෙහෙම ලිව්වනේ දැන් හොඳට අහගන්න පුතේ මේ be verb එක හරියට නළුවෙක් වගේ be verb එක හරියට නළුවෙක් වගේ ඔයා නළුව ගැන දන්නවද ඇක්ටර්ස් ලා හැමින් රංගපාන කට්ටිය ඉන්න නළුව දැන් ඒ නළුව කියලා කියන්නේ පුතේ අපි වගේම අයනේ ඔයා අපි වගේ මිනිස්සුනේ නේද ඒ නළුව කියලා කිව්වට ඒගොල්ලොත් මිනිස්සු හැබැයි ඒ අය එක එක වේදිකා නාට්‍යවල එක එක ටෙලි නාට්‍යවල එක එක චිත්‍රපටිවල ඉන්නකොට එයාලා එක එක විදිහට රඟපෑම් කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතේ එයා ඉන්න විදිහ අපි වගේ එක ස්වරූපයක් තියෙනවා නේද? ගෙදරදී සමහරට එයා දරුවෝ ඉන්නවා නම් තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්, විවාහ වෙලා නම් ස්වාමියෙක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ දෙමව්පියන්ට එයා දරුවෙක් වෙන්න පුළුවන් නේද? ඥාතීන් ඉන්නවා. එතකොට දැන් මේ නළුව කියන එකනා පුතේ ගෙදරදී සාමාන්‍ය පුද්ගලයෙක් අපි වගේ. හැබැයි ඒ වුණාට එයා අපි හිතමු මේ වේදිකා නාට්‍යයක හරි ටෙලි නාට්‍යයක හරි චිත්‍රපටයක හරි රංගපාන්න යනවා කියලා 100 කෙනෙක්ගේ චරිතය. එතකොට එයා මොකද කරන්නේ? කොණ්ඩය වර්ණ ගන්නවලා නේද? කොණ්ඩය සුදු පාට කරලා නේද? ටිකක් වැහැරුණ විදිහට ඊට ගැලපෙන ඇඳුම් ඇඳගෙන ඔන්න එයා 100 කෙනෙක් වගේ රංගපාන්න යනවා. අපිට හොයාගන්න බෑ මේ අර මිනිස්සයා කියලා. එයා දැන් වෙන රූපෙකින් ඉන්නේ වෙන විදිහකට ඉන්නේ. කොහොමද එයා ඉන්නේ දැන්? ඔව් එයා ඉන්නේ දැන් 100 කෙනෙක් වගේ. ඊළඟට අපි හිතමු තවත් ටෙලි නාට්‍යයක හරි චිත්‍රපටයක හරි මෙයා රංගපාන්න යනවා කියලා හාමුදුරු කෙනෙක්ගේ චරිතයේද ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ චරිතයේද එතකොට එයා නේද හිත කොණ්ඩේ අයින් කරලා නේද හිත බූගාලා ඊට පස්සේ සාමාන්‍ය දුම් වෙනුවට සිවුරක් පොරවගෙන හරි බොහොම ශාන්ත ගති පැවතුම් නැතුව එහෙම ඉන්නවා අපිට හොයාගන්න බෑ මේ මිනිස්සයාද මේ හිටපු මිනිස්සයාද කියලා එයා එතකොට හාමුදුරුවෝ කෙනෙක් වගේ මං කියනක ඔයාලට තේරෙනවද අපි හිතමු පුතේ එයා ආපහු රංගපානවා කියලා ආයතනයක ප්‍රධානියෙක් විදිහට එතකොට එයා මොකද කරන්නේ නේද හොඳට මෙහෙම ඇඳලා ටයි එකක් දාලා
හරි ඊට පස්සේ මට කෝට් එකක් එහෙම දාලා අන්න එක විදිහකට ඉන්නවා. එතකොට එයා තවත් විදිහේ රූපයක්. මේ බලන්ද රංගපානකොට පුතේ එක එක චරිතවලදී එක එක විදිහට ඉන්නේ එකම පුද්ගලයා නේද? කොයි එක තීරණයක් උස්සන් රංගපානකොට මේ ඉංග්‍රීසි නෙමෙයි මම කියන්නේ රංගපානකොට පුතේ එක එක චරිතවල එක එක විදිහට ඉන්නවා හැබැයි එක සාමාන්‍ය මිනිස්සෙක්. තේරුණාද කියන එක? ඔයා දන්නවද ඉංග්‍රීසි වල මේ be verb එකත් ඒ වගේ කියලා? be verb එක කියලා යාට කියන්නේ ඇයි? be නිසා යාට අපි කියනවා be verb එක කියලා. මොකද කියන්නේ? be verb එක. verb කියන්නේ ක්‍රියාපදයනේ be කියන ක්‍රියාපදය. හැබැයි පුතේ මේ be කියන ක්‍රියාපදය ඉංග්‍රීසි භාෂාවේ එක එක තැන්වල හැසිරෙන්නේ එක එක විදිහට. හරිද? එක එක තැන්වල එක එක විදිහට හැසිරෙන්නේ. හරිද? right. එහෙනම් අපි දැන් එයාගෙන චුට්ටක් මෙහෙම බලමු. අපි මෙන්න මෙහෙම නෝට් එක හදාගමු. දැන් ඔයා මේකට ලියවන්නේ BEB කියලා. right. අපි මෙහෙම කරමු මේකට be verb කියලාම දාමු. VERB කියලා ඉස්සරහට දාන්නකො be verb. be verb. යටින් ඉරි අඳින්න. පුතේ ඊට පස්සේ සිංහලෙන් ලියාගන්න be ක්‍රියාව කියලා. be verb කියලා මෙහෙම ලියලා ඊට පස්සේ ඔයා ලියන්නකො be ක්‍රියාව නැත්නම් be ක්‍රියාපදය කියලා. හරි. ඊට පස්සේ පුතේ ඔයා ඔයාගේ පිටුවේ හරි මැද ඔයා ඔය ලියන පොතේ මැද නැවත සැරයක් B කියලා මෙහෙම ලියලා ඒක රවුන්ඩ් කරගන්න. අපි රවුම වටේට එක එක જાති ලියන්න හදන. මෙහෙම B කියලා ඔයා ලියලා ඊට පස්සේ ඒකට පොඩි රවුමක් දාගන්න. මමත් රවුමක් දාන්නම් ඉන්න.
ඔයාලට මම කියපු ඇහුන්නේ නැහනේ. දැන් එහෙනවනේ. හරි. දැන් පුතේ ඔයා මේ BEB කියලා මේ විදිහට ඔයාගේ පොත මැද ලියලා හරිද පොඩි රවුමක් එහෙම දාගන්න. දැන් අපි මේ BEB verb එක පුතේ එක එක වෙලාවල් වලදී හැසිරෙන. දැන් අර මං කියන්නේ B verb එක නළුවෙක් වගේ කියලා. හොඳයි B verb එක නළුවෙක් වගේ නම් එයා එක එක වෙලාවෙදී හැසිරෙන්නේ කොහොමද? ඒ හැසිරෙන විදිහ රූප අපි දැන් කීපයක් ගන්න හදන්නේ. හරිද? right ඔන්න පුතේ මම මේ වටේට එක එක තැන්වල මෙයාගේ රූප කීපයක් ගන්නම්. හරි? හරි ඉස්සරලාම අපි ගමු එයාගේ එක අවස්ථාවක් තමයි පුතේ මේ is කියන අවස්ථාව. දැන් අපි හොඳට දන්න මේ is කියන රූපේ අපි අර ඒක වචන වාක්‍යවල භාවිතා කරපු මේ is කියන රූපය මේ be verb එකේ අවස්ථාව. ඒ නිසා ඔන්න ඔයා වටේ එක තැනක වටේ ඔකේ කොහෙ ලිව්වත් කමක් නැහැ පුතේ. මේක වටේටම ගන්නකොට කොහෙ ලිව්වත් කමක් නැහැ. වටෙන් එක තැනක ඔයා ලියන්න is කියලා. ඔන්න be verb එකේ එක රූපයක් is කියන එක. be verb එකේ එක රූපයක් තමයි is කියලා කියන්නේ. හරි ඔයාට ඕන නම් ඊට පස්සේ මෙහෙම ඊතල ගහලා යා කිරීමක් උනත් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරි මම සාමාන්‍ය විදිහට ගන්නම්. ඔන්න එකක් මම ගත්තා is කියලා. හරි ඊට පස්සේ පුතේ be verb එකේම තව රූපයක් තමයි ආ කියලා කියන්නේ. හරිද? එතකොට අපිට ඕන නම් ඒකත් මේ හරිය තව තැනක ගන්න පුළුවන්. ඔයා මේ වගේ ලියන්න ආ කියලා කියන්නේ be verb එකේම රූපයක්. දැන් is කියන එක ඔයා දන්නවා. ඒ වගේම ආ කියන එක ඔයා දන්නවා. මේවා be verb එකේ රූප. එතකොට ඒ වගේම ඔයා දන්නවනේ තව එක්කෙනෙක් ඉන්නවනේ am කියලා. ඔව් ඒ am කියන එක්කෙනා be verb එකේම රූපයක්. මම ඒකත් මේ හරියෙන් ලියන්න am. ඒතර am කියලා කියන්නේ be verb එකේ එක තවත් අවස්ථාවක්. අර be verb එක කියන නළුවා රඟපාන තවත් එක චරිතයක්. ඒ කියන්නේ පුතේ අපි දැන් මේ දවස්වල is කියලා ලිව්වනේ නේද? දැන් he is a teacher, I am a father මේ වගේ අපි ලියනකොට am භාවිතා කරලා is භාවිතා කරලා අපි ලියලා තියෙන්නේ ඇත්තටම be verb එක. අපි ලියලා තියෙන්නේ මොකද්ද? be verb එක. හරි එහෙනම් am is are තියෙනවා. පුතේ ඒ වගේම ආයේ තියෙනවා මෙයාට was කියන අවස්ථාව. ඒකත් අපි මේ වෙනකොට දන්නවා. ඒ වගේම ඔයාට මතක් වෙන්න ඕනේ were කියලා අවස්ථාවකුත් තියෙනවා. was were මතකනේ අපි අතීත කාලේ ඒක වචන බහුවචන වාක්‍යවල භාවිතා කරේ ඔය was were කියන රූප. was were කියන රූප. හරි. ඊළඟට පුතේ be verb එකටම ආයේ අපිට ගන්න පුළුවන් තව අවස්ථාවක් be verb එකම හැසිරෙනවා will be විදිහට. ඔන්න ඔහොමත් ඉන්නවා. will be
හරි. ඊළඟට be verb එකේම තියෙනවා මේ ing යෙදෙන අවස්ථාව. ඒක අපි ගන්නවා being be ing be. මෙන්න මෙහෙම අවස්ථාවකුත් තියෙනවා. හරි. ඊළඟට පුතේ තියෙනවා ආය අවස්ථාවක් be double en been කියන. මෙහෙම රූපයකුත් තියෙනවා. හරි ඔන්න මම දැන් මේ be verb එක වටේට be verb එක පෙනී ඉන්න රූප කීපයක් ලියුවා. එතකොට is කියලා ඉන්නේ am කියලා ඉන්නේ are කියලා ඉන්නේ be verb එක. was කියලා ඉන්නේ were කියලා ඉන්නේ ඒත් be verb එක. will be කියලා ඉන්නේ be verb එක. be ing been කියලා ඉන්නේ be verb එක. ඊට පස්සේ be double en been කියලා ඉන්නේ be verb එක. පැහැදිලිද? හරි. දැන් ඔයා දන්නවා පුතේ am is යෙදෙන්නේ සාමාන්‍ය වර්තමාන කාලයට present tense එකට වර්තමාන කාලයට. හරිද? එතකොට මේ වර්තමාන කාලයේදී අපි be verb එක be විදිහට අන්න මට ඒකත් අපි ගමුකෝ මේ be verb එක පුතේ මීට අමතරව කෙලින්ම ඉන්නවා නිකම්ම මේ be කියලා. කොහොමත් ඉන්නවා වාක්‍යෙක. මේ විදිහටත් ඉන්නවා ඈ. be verb එක be කියලාම ඉන්නවා is කියලා ඉන්නවා am කියලා ඉන්නවා are කියලා ඉන්නවා ඒ වගේම was were හැටියට ඉන්නවා හරි ආයේ will be විදියට be ing been ඒ වගේම be double en been මෙන්න මේ වගේ එක එක ක්‍රමවලට මේ be verb එක වාක්‍යවල ඉන්නවා එතකොට අපි දැනගන්න ඕනේ is කියලා දැක්කත් am කියලා දැක්කත් are කියලා දැක්කත් was were එහෙම නැත්නම් be ing been be double en been මේ හැමතැනකම ඉන්නේ කවුද be verb එක තමයි ඉන්නේ කියලා අපි දැනගන්න ඕන. හරි හොඳයි. දැන් එතකොට දැන් මේ be verb එකට මොනවද තියෙන තේරුම්? අර්ථ සිංහල අර්ථ මොනවද? දැන් මේ අහගන්න. ඔයා දැන් be verb කියලා මාතෘකාව ලියලා පුතේ පිටුව මැද රවුමක් ඇඳලා රවුම මැද be කියලා ලියලා රවුම වටේට මේ වචන ටික ලියා ගන්න ඇතිනේ. ඊතල දාලා හරි නැතුව හරි රවුම වටේට. එතකොට දැන් ඔයාගේ මේ මැදින් අපි ඇඳගත්ත කොටසට උඩින් හරි. එහෙම නැත්නම් යටින් හරි පිටුවේ ඉඩ තියෙන්න පුළුවන් මේ මාතෘකාවයි මේ යටින් අපි ඇඳගත්ත කොටසයි අතර මේ හරිය ඉඩ තියෙන්න පුළුවන් පිටු. එහෙම නැත්නම් පිටුවේ යට ඉඩ තියෙන්න පුළුවන්. හරිද? මේ අතරේ හරි යට හරි ඉඩ තියෙන තැනක අපි ලියමු සිංහලෙන් මේ be verb එකට එන තේරුම් මොනවද? හරි ලියන්න පුතේ එකක් තමයි be verb එකට තේරුමක් එනවා. හරි වෙනවා කියන තේරුම වෙනවා නිකන් ලියන්නකො වෙනවා කියලා වෙනවා හරි ඊළඟට ආයෙ තේරුමක් තියෙනවා ඉන්නවා කියලා ඉන්නවා වෙනවා ඉන්නවා දැන් ඔය ඉන්නවා කියන එකම තව විදිහකින් කියවෙනවා සිටිනවා කියලා. ඒ සිටිනවා කියන්නේ ඒකම තමයි. ඒක ඕනනම් ලිව්වත් කමක් නැහැ නැතත් කමක් නැහැ. වෙනවා ඉන්නවා. ඉන්නවා කියන එක තමයි අපි ආපහු සිටිනවා කියලා ගන්න. ඊළඟට ආයේ සාමාන්‍ය අපි එදිනදා කතා කරනකොට තියෙනවා කියන අදහසකට ඔය be verb එක එනවා. ඒ නිසා තියෙනවා කියලා ලියාගන්න. වෙනවා එළයිරක් ඉන්නවා එළයිරක් තියෙනවා වෙනවා ඉන්නවා තියෙනවා වගේ අදහස්. හරි. දැන් මට ඔයා කියන්න පුතේ එහෙනම් මෙන්න මේ මෙන්න මේ පාට වෙනස් කරන වචන ටික. මෙන්න මේ පාට වෙනස් කරන මම ඒවට ගන්න නිකන් කොළ පාට වගේ පාටක් දාන්නම්කෝ ඒකට. හරි.
නැත්නම් නිල් පාට දාන්නම් ඔන්න පේනවා ඔයාට. ඔන්න බලන්න මම දැන් නිල් පාට කරා පුතේ මෙතන වචන හතරක් මොනවද? am is are සහ be be කියන වචන. දැන් මෙන්න මේ ටික භාවිතා වෙන්නේ වර්තමාන කාලයේදී. ඒ නිසා මේ හැම එකටම තියෙන්නේ වෙනවා, ඉන්නවා, තියනවා කියන තේරුම. හරි. එහෙනම් ඔයා මේ වචන ඉස්සරහින් පොඩියට ලියන්න වෙනවා, ඉන්නවා, තියනවා කියලා. ඒක අපි මෙහෙම කරන්න පුළුවන්. ඔය be be කියන වචනේ තියෙනවනේ ඒක ඉස්සරහින් ලියන්නකො. වෙනවා, ඉන්නවා, තියනවා කියලා. එතකොට is කියන එකටත් ඒ අදහස නෙන්නේ. වෙයි, සිටී නේද? වෙනවා, ඉන්නවා ඒක ඒක වචන නිසා වේ, වෙයි, සිටී ඒ වගේ අදහසක් ගන්න පුළුවන්. ආ කියන එක බහුවචන නිසා එතකොට වෙති, සිටිති වගේ අදහස් එන්නේ. am කියන එකට එතකොට කියන්න පුළුවන් ඕනනම් වෙමි කියලා. වෙමි කියලා. නමුත් එදිනෙදා කතා කරන භාෂාවෙන් ඔය හැම එකටම වෙනවා, ඉන්නවා, තියනවා කියන අදහස් දෙක එනවා. ඔක්කොම වර්තමාන කාල නිසා. හරි. ඊට පස්සේ මම මෙන්න මේ පාඨකරණය බලන්න. was were කියන වචන. මොනවා කොළ පාටින් දැම්ම was were. පුතේ was were දාන්නේ අතීත කාලයට. එහෙනම් මේ වචන ළඟින් ලියා ගන්න පොඩිවට උනා, සිටියා, තිබුණා කියන අදහස්. am is are සහ be කියන වචන වලින් සාමාන්‍යයෙන් කියවෙන්නේ වෙනවා, ඉන්නවා, තියනවා වගේ අදහස්. was were දාන්නේ අතීත කාලයේත්නේ අපි ඒක දන්නවනේ past tense එකට. ඒ නිසා was were තියෙන තැනින් ලියා ගන්න උනා, සිටියා, තිබුණා. උනා, සිටියා, තිබුණා. ඊට පස්සේ බලන්න මම මෙන්න මේ සුදු පාට කරන මේ වචනේ මොකද්ද will be. ඔයා දානවා ඔය දන්නවනේ will දාන්නේ අනාගත කාලයේත්නේ. එහෙනම් be කියන වචනේත් එක්ක will දාපොම will be. be කියන්නේ වෙනවා නම් will be කියන්නේ වේවි. be කියන්නේ ඉන්නවා නම් will be කියන්නේ ඉඳීවි. නේද? be කියන්නේ තියනවා නම් will be කියන්නේ තියේවි. ඒ නිසා will be ළඟින් පුංචියට ලියා ගන්න වේවි, සිටීවි, තිබේවි. will be කියන එක ළඟින් කුඩාවට ලියන්න වේවි, සිටීවි, තිබේවි. වේවි, සිටීවි, තිබේවි. හරි. පුතේ ඊට පස්සේ මෙන්න මෙයා මේ be ing be be ing be ඒ be ing being කියන එක ළඟින් මම ඒකටත් පොඩ්ඩක් කලර් එකක් දෙන්නම්. right ඔන්න රතු පාට වගේ කලර් එකක් දුන්නා. බලන්න be ing being එතන ලියන්න පුතේ වෙමින් 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 එතකොට මේ B double E N being කියන එක ළඟින් ලියා ගන්න වෙලා
වෙලා ඉඳලා වෙලා ඉඳලා හරි එහෙම නැත්නම් තිබිලා ඒ වගේ ගන්නත් පුළුවන් වෙලා ඉඳලා තිබිලා ඒ වගේ මට දැන් ඔයාලට කියන්න ඕනකම තිබ්බේ මෙන්න මේ දේ මොකද්ද ඉංග්‍රීසි භාෂාවේ තියෙන ප්‍රධාන ක්‍රියාපදයක් තමයි be be කියලා කියන්නේ මේ be verb එක be ක්‍රියාපදයේ පුතේ එක එක තැන්වල එක එක විදිහට හැසිරෙනවා අපි දන්න am is are විදිහට ඉන්නේ be verb එක දැන් බලන්නකො be verb එකට වෙනවා කියලා තේරුමක් තියෙනවනේ එහෙනම් බලන්න මම කියනවා I am a teacher මම ගුරුවරයෙක් වෙමි අන්න බලන්නකො වෙනවා කියන අදහස නේද එතන තියෙන්නේ ඊට පස්සේ අපි ගත්තොත් එහෙම පුතේ he is a doctor ඔහු වෛද්‍යවරයෙක් වේ අන්න මොකද්ද ඒ අර වෙනවා කියන තේරුම හරි ඊට පස්සේ මම කියනවා the books are on the table පොත් මේසේ උඩ තියෙනවා එතකොට අර ආවලින් කියවෙන්නේ තියෙනවා කියන අදහස මේ be verb එකේ තියෙන තේරුම් ටික තමයි am is are පද වලින් හැමතිස්සෙම කියවෙන්නේ ඒතර be කියලා ගත්තත් was කියලා ගත්තත් were කියලා ගත්තත් මේ හැම එකේම වෙනවා ඉන්නවා තියෙනවා කියන තේරුම තිබෙන බව අපි දැනගෙන ඉන්න ඕනි පැහැදිලිද කියන එක හරි දැන් පුතේ මම මේවා එකින් එක වාක්‍යවල දීලා ඔයාට පෙන්නනවා මේ be verb එකේ අදහස නැත්නම් be verb එකේ තේරුම ඒ වගේ එන හැටි. හරි. අපි මෙහෙම ලියමු. දාන්න අංක 1. right පළවෙනි වාක්‍යය අපි මෙහෙම ලියමු කියන්න. I am a teacher. I am a teacher. I am a teacher. හරි පුතේ එතන am කියන පදේ ඔයා highlight කරගන්න. මේ am කියන පදේ highlight කරගන්න. හරි යට රූලේ සිංහලෙන් ලියන්න. මම ගුරුවරයෙක් වෙමි. මම ගුරුවරයෙක් වෙමි. අන්න සිංහල වෙමි කියන පදය highlight කරන්න. වෙමි කියන එක highlight කරන්න. දෙවැනි එක ලියන්න. හරි ලියමු they are clever. They are clever. They are clever. ඔන්න be verb එකේ රූපයක් තියෙනවා ඔයා දැක්කා මොකද්ද? are කියලා රූපයක් තියෙනවා. They are clever. ලියන්න සිංහල තේරුම යටින්. ඔවුන් දක්ෂ වේ. ඔවුන් දක්ෂ වේ. ඔවුන් දක්ෂ වේ. අන්න පුතේ ආ කියන එක highlight කරන්න වේ කියන වචනේ highlight කරන්න වෙනවා කියන තේරුම. ඔවුන් දක්ෂ වේ. ඔවුන් දක්ෂ වෙනවා. right number 3. then he is kind. He is kind. He is kind. is කියන වචනේ highlight කරමු. ලියන්න සිංහල තේරුම. ඔහු කරුණාවන්ත වේ.
ඔහු කරුණාවන්ත වේ. කරුණාවන්තයි කියන එක. කරුණාවන්ත වේ. වේ කියන එක highlight කරගන්න. කරුණාවන්තයි කියලා කිව්වනම් යන්න highlight කරගන්න. දැන් ඔයාලට තේරෙනවා අර am is සා පද විදියට ඉන්නේ be verb එක. be verb එකේ තේරුම තමයි සාමාන්‍යයෙන් අපි ඔය කියන්නේ වෙනවා, ඉන්නවා, තියෙනවා, වගේ අදහස්. හරි? අපි හතරවෙනි වාක්‍යෙ මෙහෙම ලියමු ලියන්න. I want to be a doctor. I want to be a doctor. මේ බලන්න to be කියන තැන ඔයා දකින්නවා be be verb එක. අන්න highlight කරන්න. ඒක be be ස්වරූපයෙන්ම එතන ඉන්නවා. බලන්න be be විදිහටම එතන ඉන්නවා. I want to be a doctor. right පුතේ එතන I want කියන්නේ මට අවශ්‍යයි කියන එක. to be a doctor මට වෛද්‍යවරයෙක් වන්නට අවශ්‍යයි. ලියන්න සිංහලෙන් තේරුම. මට වෛද්‍යවරයෙක් වෙන්නට අවශ්‍යයි. මට වෛද්‍යවරයෙක් වෙන්නට අවශ්‍යයි. මට වෛද්‍යවරයෙක් වෙන්නට අවශ්‍යයි. I want to be a doctor. මට වෛද්‍යවරයෙක් වෙන්නට අවශ්‍යයි. හරි ඉංග්‍රීසි වල be කියන වචනේ highlight කරන්න සිංහල ප්‍රකාශනයේ පුතේ වෙන්න කියන වචනේ highlight කරන්න. ට කයන්න එපා වෙන්න. be කියන්නේ වෙනවා කියන එක. ඒතකොට to be කියන්නේ වෙන්නට. හරි ඔයාලට මම කිව්වේ ඉංග්‍රීසි වලින් be කියන වචනේ highlight කරන්න. සිංහල වාක්‍යයේ ඔයා highlight කරන්න වෙන්න කියන ටික highlight කරන්න තයන්න නැතු. මට ගුරුවරයෙක් වෙන්නට අවශ්‍යයි. වෙන්න කියන කොටස highlight කරන්න. right අපි තව එකකට යමු. ලියන්න පස්වෙනි එක it was red. It was red. ලියන්න සිංහලෙන් ඒක රතු වුණා. It was red. ඒක රතු වුණා. උනා කියන කොටස highlight කරන්න was කියන වචනේ highlight කරන්න. right ලියන්න number 6 will be. He will be in the class. 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 සිංහලෙන් ලියන්න ඔහු පන්තිය තුල සිටීවි. ඔහු පන්තිය තුල සිටීවි. He will be in the class. ඔහු පන්තිය තුල සිටීවි. ඔහු පන්තිය තුල සිටීවි. right will be highlight කරන්න සිටීවි කියන එක highlight කරන්න. will be highlight කරන්න සිටීවි කියන එක highlight කරන්න.
right කියන්න I am a teacher they are clever he is kind I want to be a doctor it was red he will be in the class පුතේ දැන් ඔතන මම B E I N G been කියන එකයි B double E N been කියන එකයි දැන් දුන්නේ නැහැ මොකද ඒක ඉස්සරහදී තව ඒ ක්‍රියාපද ගැන කියලා දුන්නාට පස්සේ මම ඒවෙන් උදාහරණ දෙන්නම් හරි දැන් ඔය උදාහරණ ටික දෙපාරක් තුන් පාරක් හොඳට කියවලා බලන්න D verb එකේ තේරුම එනව නේද කියලා හොඳට කියවලා බලන්න